මේ ටියුට් එකේ ළමයි බලන්න ඔයාලා මේ පිටු අංක 12. හරි. සර් මම අලුත් 11 වසර. ඔව් මේ අලුත් 11 වසර තමයි. ඒ කියන්නේ 10 ශ්‍රේණියේ ඉඳලා 11 ශ්‍රේණියට සමත් වෙන ළමයිට තියෙන්නේ අද පන්තිය. 10න් 11ට එන ළමයිට. හරි. එතකොට ළමයි ගන්න ටියුට් එක මේ ටියුට් එකේ පෙන්නන ළමයි 12 වෙනි පිටු අංක 12 පෙන්නන්න. උලක ටියුට් එකේ පිටු අංක 12 පෙන්නන්න. උලක ටියුට් එකේ ළමයි පිටු අංක 12. හරි. ඒක උඩම තියෙනව නේද ළමයි ප්‍රශ්න අංක 18. ප්‍රශ්න අංක 18 පොඩ්ඩක් කියවන්න. අවුරුදු ක්‍රීඩාවකට සහභාගී වූ දරුවන් 35 දෙනෙකු අතරින් අන්න අවුරුදු ක්‍රීඩාවට සහභාගී වෙලා තියෙන දරුවන් 35 දෙනෙක්. බලන්න. අවුරුදු ක්‍රීඩාවට සහභාගී වූ දරුවන් 35 දෙනෙකු අතරින් 19ක් පිරිමි ළමයින් වූ අතර 17 දෙනෙක් අවුරුදු 15ට වැඩිය. ඉතින් හරි. ඔන්න ළමයි එක හොඳක් උලක ගානක් පොඩ්ඩක් අමාරුයි. ආයෙ නැවත හිමින් කියමු. අවුරුදු ක්‍රීඩාවකට මේ කවුරුත් ගාව මේ ටියුට් එක print කරලා තියෙන්න ඕන. හරි. අවුරුදු ක්‍රීඩාවකට සහභාගී වූ දරුවන් 35 දෙනෙකු අතරින්. හරි. ළමයි තිබිලා තියෙනවා අවුරුදු ක්‍රීඩාවක්. අවුරුදු ක්‍රීඩාවක් තිබිලා තියෙනවා. ඒ අවුරුදු ක්‍රීඩාවකට සහභාගී වෙලා තියෙන දරුවන් 35 දෙනෙක්. ළමයි 35 දෙනෙක් අවුරුදු ක්‍රීඩාවට සහභාගී වෙලා. එතකොට ළමයි මේ බලන්න. හරි. අපි මේකට ළමයි වෙන් රූප සටහනක් අඳිනවා නම් බලන්න. අවුරුදු ක්‍රීඩාවට සහභාගී වූ දරුවන් 35 දෙනෙකු අතරින්. ඒ කියන්නේ ළමයි මේ අවුරුදු ක්‍රීඩාවට සහභාගී වෙලා තියෙන්නේ සියලුම ළමයි ගාන 35යි. මුළු ළමයි ගාන 35යි. එහෙනම් ළමයි මෙහෙමයි. සර්වත්‍රය සමානයි 35යි. බලන්න. මොන මේ අවුරුදු ක්‍රීඩාවට සහභාගී වෙලා තියෙන ඔක්කොම 35 දෙනයි. හරි. 35 දෙනෙකු අතරින් 19ක් පිරිමි ළමයි. අයන එක ළමක් ගමු ළමයි පිරිමි ළමයි කියලා. ඔන්න එක ළමක් ගත්ත ළමයි පිරිමි ළමයි කියලා. එතකොට මේ අවුරුදු ක්‍රීඩාවට ඔක්කොම සහභාගීලා 35 දෙනෙක්. ඒ 35 දෙනා අතරින් 19ක් පිරිමි ළමයි. එහෙනම් මේ රාව මම හැඳින්වුවේ ළමයි පිරිමි ළමයි කියලා. මේ රාව නම් කරේ පිරිමි ළමයි කියලා. එතකොට 19 දෙනෙක් පිරිමි ළමයි. 19 දෙනෙක් පිරිමි ළමයි නම් ළමයි. මෙන්න මේ රවුම ඇතුලේ මේ පිරිමි ළමයි කියන රවුම ඇතුලේ මෙතනයි මුළු ගාන 19ක් වෙන්න ඕන. ඒක තේරුම් ගන්න පුළුවන් නේ. ඔය අවුරුදු ක්‍රීඩාවට සහභාගී වෙලා අවුරුදු උත්සවයට සහභාගී වෙලා තියෙන ළමයි 35. ඒ 35 දෙනාගෙන් ඒ 35 දෙනාගෙන් 19ක් පිරිමි ළමයි. එහෙනම් 19 පිරිමි ළමයි ඉන්නේ. එතකොට මේ රවුම ඇතුලේනේ. මේ රවුම ඇතුලේ ඉන්නේ පිරිමි. එහෙනම් මෙතනයි මුළු ගාන වෙන්න ඕන 19. ඒක මෙතනින් දාගමු.
ඉතින් මම කියලා දුන්නා බලන්න. එහෙනම් මේ රාමතිල මුළු ගාන ළමයි 19යි. මෙතනයි මුළු ගාන 19යි. හරි. ඊට පස්සේ බලන්න. ඊළඟට කියන එක අතර 17 දෙනෙක් අවුරුදු 15ට වැඩිය. ඊළඟම මේ රාමගම අවුරුදු 15ට වැඩි අය. මේ රාම මම නම් කරා ළමයි අවුරුදු 15ට වැඩි අය කියලා. එතකොට කියනව නේද අවුරුදු 15ට වැඩි අය 17ක් ඉන්නවයි කියලා. අවුරුදු 15ට වැඩි අය ඉන්නවලු 17ක්. ගාන හොඳට කියවන්න. 17 දෙනෙක් අවුරුදු 15ට වැඩිය. එහෙනම් මේ රවුම අවුරුදු 15ට වැඩි අය ගත්තොත් මේ රවුමට තමයි. මේකේ මේ ටිකේ ඉන්නව 17ක්. මේ රවුම ඇතුළේ ඉන්නව 17ක්. හරි. ගානට නැවත කියවමු. මේ බලන්න. අවුරුදු ක්‍රීඩාවකට සහභාගී වූ දරුවන් 35 දෙනෙකු අතරින් අවුරුදු ක්‍රීඩාවට ඔක්කොම ඇවිල්ලා තියෙන ළමයි 35යි. හරි. 19ක් පිරිමි ළමයින් වූ අතර පිරිමි ළමයි ඉන්නවලු 19ක්. ඉතින් මේ රවුම පිරිමි ළමයි විදියට නම් කරොත් එහෙනම් මේක ඇතුළේ ඉන්නවලු 19ක්. 17 දෙනෙක් අවුරුදු 15ට වැඩිය. එහෙනම් මේ රවුම ළමයි අවුරුදු 15ට වැඩි අය කියලා නම් කරොත් මේක ඇතුළේ ඉන්නවලු 17ක්. මේ ටික ඉන්නවලු 17ක්. දැන් හරිනේ වෙන්රෝපය ඇන්දනේ. හරි. ඊට තව කියන ළමයි මෙහෙම. අවුරුදු 15ට අඩු. ගැහැණු ළමයින් ගණන 6කි. බලන්න. අවුරුදු 15ට අඩු ගැහැණු ළමයින් ගණන 6කි. ළමයි වාඩි වුණා මේ වෙන්රෝප සරණ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න හොඳට අහගින්. හරි. එතකොට මේ රවුම ළමයි මම නම් කරේ පිරිමි ළමයි කියලා. එහෙනම් මේ රවුම ඇතුලේ ඉන්න සියලුම අය පිරිමි ළමයි විතරමයි. අනෙක් තේරුම් ගන්න. දැන් මේ රවුම ළමයි පිරිමි ළමයි කියලා නම් කරා නම් ඒක ඇතුලේ ඉන්න ඕන පිරිමිනේ. එහෙනම් මෙතන ඉන්න සේරම අය පිරිමි. මෙතන ඉන්න සේරම පිරිමි වෙන්න ඕන. ඒ පිරිමි ළමයි කියලා නම් කරා නම් ළමයි. ඒක ඇතුලට ගැහැණු ළමයි දාන්න බෑනේ. ඔයාලට ඒක තේරෙනවද? පිරිමි ළමයි මේ රාමේ නම පිරිමි ළමයි නම් පිරිමි ළමයි වෙනම රාමයකට දාලානේ. එහෙනම් මේ ඇතුළේ ඉන්න සියලුම අය ළමයි පිරිමි. පිරිමි රාම ඇතුළේ ඉන්න සියලුම පිරිමි කියලා තේරෙනවද? ඒකනේ පිරිමි කියලා නම දාලා තියෙන්නේ. හරි. ඔය පිරිමි ළමයි කියන රාම ඇතුළේ ඉන්න සියලුම අය පිරිමි වෙන්න ඕන. හරි. එහෙනම් මේක ඇතුළේ ඉන්න සියලුම අය පිරිමි තමයි. ඒ වගේ එක අනිත් පැත්ත මතක තියාගන්න ළමයි. පිරිමි ළමයි කියන රවුමෙන් පිට ඉන්න සියලුම අය ගැහැණු ළමයි කියලා හිතන්න වෙනවා. පොඩි දෙයක් ළමයි අහගන්නකෝ. පිරිමි කියන රවුම ඇතුළේ ඉන්න සියලුම අය පිරිමි. මෙයාලා අනිවාර්යයෙන්ම පිරිමි. මොන මන් දාන්නම්. එයාලා පිරිමි. ඒ වගේ තමයි ළමයි මේ පිරිමි ළමයි කියන රවුමෙන් පිට ඉන්න සියලුම අය අපිට සලකන්න වෙනවා ගැහැණු ළමයි කියලා. නැත්තම් පිරිමි කියලා රවුමක් ගන්න එකේ තේරුමක් නැහැ. මොන පොඩි දෙයක් ළමයි හොඳේ තේරෙනවානේ. පිරිමි කියලා රවුම ඇතුළේ ඉන්න සියලුම අය පිරිමි. ඒ රවුමෙන් පිට ඉන්න සියලුම අය ගැහැණු වෙන්න ඕන. හරි ඒක පැහැදිලි. ඊට පස්සේ මේ බලන්න. මේ රවුම නම් කරේ ළමයි අවුරුදු 15ට වැඩි අය කියලානේ. මෙන්න මේ රවුම නම් කරලා තියෙන්නේ අවුරුදු 15ට වැඩි අය. එහෙනම් ළමයි මේ රවුම ඇතුළේ ඉන්න සියලුම අයගේ වයස අවුරුදු 15ට වැඩි වෙන්න ඕන.
ඒකනේ රවුම නම් කරලා තියෙන අවුරුදු 15කට වැඩි අය කියලා. එහෙම නම් කරලා තියෙන නිසා මේ රවුම ඇතුළේ ඉන්න මෙන්න මේ හරිය මෙතනයි ඉන්නේ සියලුම අය 15ට වැඩි. මේ රවුම ඇතුළේ ඉන්න සියලුම අය 15ට වැඩි වෙන්න ඕන. හරි. එතකොට මේ රවුම ඇතුළේ ඉන්න සියලුම අය ළමයි 15ට වැඩි නම් මේ රවුමෙන් පිට ඉන්න අය අනිවාර්යයෙන්ම 15 හෝ ඊට අඩු වෙන්න ඕන. ඒ රවුමක් ගැහුවට පස්සේ ළමයි හිතන එක ලේසි මේ බලන්න. මේ රවුම ඇතුලේ ඉන්න අය 15ට වැඩි අය කියලා නම් කළා නම් මෙයාලා අනිවාර්යෙන් අවුරුදු 15ට වැඩි. ඊට පස්සේ ඒකෙන් පිට ඉන්න අය මෙතනයි ඉන්නේ. එයාලා එක්ක 15යි නැත්තම් 15ට අඩුයි. දැන් මෙයාලා 15ට වැඩි නේ. එහෙනම් මෙයාලා 15 හෝ ඊට අඩු. මෙයාලත් එහෙමයි. 15 හෝ ඊට අඩු. මොනවා පොඩිය ලියවිලා මම තේරුම් ගන්න පුළුවන් නේ. හරි. තමයි ඒක හොඳ ගාණක්. චුටයි. ඔක සරලව හිතමු මේ බලන්න. බලන්නකො. අවුරුදු ක්‍රීඩාවකට සහභාගී වූ දරුවන් 35 දෙනෙකු අතරින් අවුරුදු ක්‍රීඩාවක් තිබිලා තියෙනවා. මොනවා හරි අවුරුදු ක්‍රීඩාවක්. ඒකට සහභාගී වෙලා තියෙන ළමයි 35. ඒකනේ මම මෙතන දැන් මුළු ගාන 35යි. අවුරුදු ක්‍රීඩාවට සහභාගී වෙලා තියෙන 35. එහෙනම් මුළු ගාන 35යිනේ. හරි. අතරින් 19ක් පිරිමි ළමයි වූ අතර 17 දෙනෙක් අවුරුදු 15ට වැඩිය. එතකොට අපිට කියන ළමයි 19ක් පිරිමි ළමයිලු 17 දෙනෙක් අවුරුදු 15ට වැඩිලු. 19ක් පිරිමිලු 17 දෙනෙක් අවුරුදු 15ට වැඩිලු. එතකොට රවුන්ඩ් එක ගන්න වෙන්නේ එක රවුමක් ගමු පිරිමි කියලා. අනිත් එක ගමු ළමයි අවුරුදු 15ට වැඩි අය කියලා. ඒ එහෙමනේ දීලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ළමයි 19 දෙනෙක් පිරිමි කියනෝනේ. එහෙනම් මේ රවුම ඇතුලේ අනිවාර්යයෙන්ම 19ක් ඉන්නෝනේ මේ පිරිමි කියන රවුම ඇතුලේ. ඊට පස්සේ 17 දෙනෙක් අවුරුදු 15ට වැඩි අය කියනෝනේ. එහෙනම් මේ 15ට වැඩි අය කියන රවුම ඇතුලේ ඔක්කොම ඉන්න ඕන 17ක්. මෙතන ඉන්න ඕන මේ රවුම ඇතුලේ 17ක් ඉන්න ඕන. හරි. ඒක පැහැදිලි බලන්න. ඊට පස්සේ මේ ප්‍රදේශය හඳුන්වපු විදිය බලන්නකෝ. මේ ප්‍රදේශ තේරුම් ගන්න මෙහෙම හරි ලේසි එක අමාරු නෑ. මේ රවුමේ නම ළමයි පිරිමි කියලා දැම්මනම් මේ හරිය ඉන්න සේරම පිරිමිම තමයි. ඒකව මතක තියාගන්න. පිරිමි රවුමෙන් පිටේ ඉන්න සේරම ගැහැණු. මේ පිරිමි කියන රවුමෙන් පිට. මෙතනයි ඉන්න අය ගැහැණු. මේ ගැහැණ දාලා තියෙන්නේ. එහෙම හිතන්න එච්චරයි. ඊට මේ රවුම අවුරුදු 15ට වැඩි අය කියලා නම් කළා නම් මෙයාලගේ වයස අවුරුදු 15ට වැඩි. අනිවාර්යෙන් මේ රවුම තුළ ඉන්න අයගේ වයස අවුරුදු 15ට වැඩි. ඒ වගේම මතක තියාගන්න මේ රවුමෙන් පිටේ ඉන්න මෙතනයි ඉන්න අය එක්ක 15යි නැත්නම් ඊට අඩුයි. හරිනේ. එහෙනම් වෙන්නෝපේ ළමයි අපි ප්‍රදේශ තේරුම් ගත්තනේ. එතකොට ඔයාලට මේ බලන්න පොඩ්ඩක්. මෙතන ඉන්නේ චුට්ටක් තේරුම් ගන්න දෙයක්. මේ බලන්න. දැන් මෙන්න මේ ප්‍රදේශයේ ඉන්නේ මොන ළමයිද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් මේ. අවුරුදු 15ක් හෝ ඊට අඩු. පිරිමි ළමයි කුඩා පිරිමි ළමයි ටික. දැන් මෙතන ඉන්නේ මොන අයද බලන්න. 15ට වැඩි පිරිමි. අන්න අවුරුදු 15ට වැඩි පිරිමි. දැන් මේ පන්ති පිරිමි ළමයි ටික හිටියනම් එයාලා දාන්න වෙන්නේ මෙතෙන්ට.
මේ පන්ති පිරිනමනවා ටික මෙතෙන්ට දාන්නේ. අවුරුදු 15ට වැඩි පිරිමි. ඊට පස්සේ මෙතන ඉන්න ළමයි මේ 15ට වැඩි ගැහැණු. අන්න. එතකොට 15ට වැඩි ගැහැණු ළමයි කියන්නේ ඔයාලා. මේ පන්තියේ ගැහැණු ළමයි. එතකොට මේ පන්තියේ ගැහැණු ළමයි ටික හිටියනම් මෙතෙන්ට දාන්නවා. 15ට වැඩි ගැහැණු ළමයි තමයි මේ ටිකේ. ඊට පස්සේ මේ එළියේ මොන අයද බලන්න. අවුරුදු 15 හෝ ඊට අඩු. අවුරුදු 15 හෝ ඊට අඩු කියන්නේ පොඩි ළමයි. ගැහැණු ළමයි. අවුරුදු 15ට හෝ ඊට අඩු ගැහැණු ළමයි ටික මෙන්න මේ ඉන්නේ. මෙන්න ඔබ තේරුණානේ. හරි. ඔන්න මම ළමයි ප්‍රදේශ හඳුන්වා දුන්නා. ඔයාලා මේක ලියන්නේ පොඩ්ඩක් ඉන්න. දැන් මෙතන ඉන්නේ මොන අයද මෙතන මොන අයද මෙතන මොන අයද ඉන්නේ මොන අයද කියලා අපි දන්නවා. බලන්නකෝ. මෙතන ඉන්නේ 15 හෝ ඊට අඩු පිරිමි ළමයි. කියන්නේ පොඩි පිරිමි ළමයි ටික මෙතන. 15ට වැඩි පිරිමි ළමයි මෙතන. 15ට වැඩි ගැහැණු ළමයි මෙතන. 15 හෝ ඊට අඩු ගැහැණු ළමයි ටික එළියේ. අන්න එහෙම ප්‍රදේශ හතරකට වෙන් කරලා තියෙනවා. හරි. ඊට පස්සේ ළමයි ওই ඡේදයේ අන්තිම වාක්‍ය අපි කියුවේ නෑනේ කොටන්න එක බලන්න දැන්. අවුරුදු 15ට අඩු ගැහැණු ළමයින් ගණන 6කි. අන්න ඒක කොට කියවන්න ළමයි. අවුරුදු 15ට අඩු ගැහැණු ළමයින් ගණන 6කි. මේ බලන්න. 15ට අඩු ගැහැණු ළමයි ඉන්නේ මේ එළියේනේ ළමයි. මේ මම දාලා තියෙන්නේ. 15ට අඩු ගැහැණු ළමයි ඉන්නේ මෙතන. ඉතින් 15ට අඩු ගැහැණු ළමයි ගණන 6ලු. එහෙනම් මෙතෙන්ට ඉන්න ඕන ළමයි 6ක්. එහෙනම් මම මේ ටික මම කරමු. මෙන්න මේ එළියේ මේ ටිකට ඉන්න ඕන ළමයි 6ක්. අන්න. හරිනේ. හරි. ඊට පස්සේ මේ නම් ලියන්න ඕනත් නැහැ. මේ මම ඔයාලට තේරෙන්න ඕන නිසා ලිව්වේ. හරි. ඔන්න මෙතන ඉන්න ගාන 6යි වෙනවා. හරි. මේ වෙන්ලෝක ළමයි ඉතිරි කොටස් ටික අපිට පුරවන්න පුළුවන්. මෙහෙම. ඔන්න මෙතනයි මෙතනයි. ඒ දෙපළේ මුළු ගාන ළමයි 19ක් ඉන්න ඕනේ. මේ මෙතන දාගෙන තියෙන්නේ. මේ දෙපළේ මුළු ගාන 19යි. මේ තියෙන්නේ. මේ දෙපළේ මුළු ගාන 19යි. මේ දෙපළ 19යි. ඊට පස්සේ මේ 6ක් ගමු. 19 6යි. 19 මේ 6 ආවම 25යි. දැන් මෙතනයි 19යි. මේ 6ත් ආවම 25යි. මේ තුම්පලෙම ඉන්නේ එතකොට 25යි. එහෙනම් මෙතන හොයන්න පුළුවන් මේක ළමයි. මුළු ගාන 35යි. මුළු 35යි මේ තැන් තුනේ ඉන්නේ 25 නම් මෙතන හොයන්න පුළුවන් නේද මුළු 35න්. මුළු 35න් මේ ටිකේ ඉන්න 25 අඩු කළා. එතකොට 10යි නේද ළමයි? 35 25 අඩු කරාම 10යි. එහෙනම් මෙතන ගාන ළමයි 10යි. අන්න. ඊට පස්සේ මේ බලන්න. මේ රවුමේ මුළු ගාන මෙතන දාලා තියෙන 17යි. මේ රවුමේ මුළු ගාන 17යි මේ දාලා තියෙන්නේ.
17න් මේ රවුමේ මුළු ගාන 17යි. 17න් මෙතන ඉන්න ඕනේ 10ක්. එහෙනම් මෙතන ඉන්න ඕනේ ඉතිරි 7. ඉතින් බලන්න මේ රවුම. මේ රවුමේ මුළු ගාන ළමයි 19යි මේ දාලා තියෙන්නේ. මේ රවුමේ මුළු ගාන 19යි. 19න් මෙතන ඉන්න ඕනේ 7ක්. එහෙනම් මෙතන ඉතිරි ටික ඉන්නේ 19න් 7ක් අඩු කරාම 12යි. එහෙනම් ඉතිරි 12 ඉන්නේ මෙතන. ඔන්න පළවෙනි කොටස අපිට කියන්නේ වෙන් රූප සරණක් අඳින්න කියලා. ඒක හරිනේ ළමයි ඔක අඳ ගන්න. ඔන්න වෙන් රූපේ මේ වෙන් රූපේ ලස්සන ගන්න ගන්න. ඊළඟ කොටස උත්තරේ ලියන්න ළමයි. හරි. දෙවෙනි කොටසේ අහනවා ළමයි මෙහෙම. අවුරුදු 15කට වැඩි පිරිමි ළමයින් ගණන කීයද කියලා අහනවා. අන්න ඒක උත්තරේ ළමයි chat එකට දාන්න. අහනවා අවුරුදු 15කට වැඩි පිරිමි ළමයි ගණන. කීයද කියලා උත්තරේ දාන්න chat එකට. අනෙත් මේ හරි, පවණි හරි. ඉෂාන් වැරදි. නම් කියවනත් අමාරුයි. සෙනු හරි. සෞම්‍ය හරි. ජමුදි හරි.
ප්‍රසාදි හරි ප්‍රසාදි වැරදි. හරි. ඔය උත්තරේ 7 දාපු ළමයි very good. අපෙන් අහන්නේ ළමයි අවුරුදු 15ට වැඩි පිරිමි ළමයි. 15ට වැඩි පිරිමි ළමයි. මෙන්න මේ 7 දෙනා මේ බලන්න. මේ 7 දෙනා ළමයි මේ හොඳට බලයි. මේ 7 දෙනා පිරිමි ළමයි රවුමට අයිති නිසා. මේ පිරිමි ළමයි කියන රවුම ඇතුළේ නිසා මේ 7 දෙනාගේ වයස මේ 7 දෙනා පිරිමි ළමයි. මේ රවුම ඇතුළේ නිසා මෙයාලා පිරිමි. ඊට පස්සේ මේ 7 දෙනා මේ අවුරුදු 15ට වැඩි කියන රවුමට අයිති නිසා මේ 7 දෙනාගේ වයස අවුරුදු 15ට වැඩි. එහෙනම් මෙතනින් ළමයි අවුරුදු පිරිමි කියලා මම කලින් කිව්වනේ. දැන් කිව්නේ අවුරුදු 15ට වැඩි කියලා. එහෙනම් මෙතනින් අවුරුදු 15ට වැඩි පිරිමි. ඒ කියන්නේ ලොකු පිරිමි ළමයි ටික. එහෙනම් අවුරුදු 15ට වැඩි පිරිමි ළමයි ගන්න අහන්නේ උත්තරේ 7යි. ඒක උත්තරේ 7 දාගන්න. හරි. ඊට පස්සේ බලමු ළමයි ඊළඟ ගාන. මේ බලන්න. 19 වෙනි ගාන චාරිකාවකට සහභාගී වූ 80 දෙනෙකුගෙන් 50ක පිරිසක් හිස්සසුන් පැනලා සිටි නමුත් අත්අොරලෝසු පැනලා සිටියේ නැත. චාරිකාවට සහභාගී වූ පිරිසෙන් 40ක් අත්අොරලෝසු පැනලා සිටි අතර ඉන් 30 දෙනෙක් හිස්සසුන් පැනලා සිටියෝය. එතකොට මෙතන ළමයි රවුන්ඩ් එක වල ගන්න කිව්වනේ. චාරිකාවට ගියපු ටික දෙනෙක් අත්අොරලෝසු පැනන් ඉදියලු. තව ටික දෙනෙක් ළමයි හිස්සසුන් පැනලා සිටියලු. එතකොට අපිට මේකට වෙන් රූපේ අඳිනවා නම් මෙහෙම වෙන් රූපේ අඳිනවා නම් මේ එකරවමක් ගන්න වෙන ළමයි හිස්සසුන් පැනලා සිටිය අය. එකරවමක් ගන්න ළමයි හිස්සසුන් පැනලා සිටිය අය. අනිත් රවම ගන්න වෙනෝ අත්අොරලෝසු පැනලා සිටිය අය. බලන්න රවුන්ඩ් එක. එක රවමක් ගන්නවා හිස්සසුන් පැනලා සිටිය අය. අනිත් එක ගන්නවා අත්අොරලෝසු පැනලා සිටිය අය. හරි. බලන්නකෝ. මේ චාරිකාවට ගිහිල්ලා තියෙන චාරිකාවට සහභාගී වූ 80 දෙනෙක් වෙයි. පඩයි. චාරිකාවට සහභාගී වූ 80 දෙනෙක් වෙයි. ඒතර ඔය චාරිකාවට ගිහිල්ලා තියෙන ළමයි මුළු ගාන 80යිනේ. මුළු ගාන 80 නම් සර්වත්‍රයේ සමානයි 80යි.
අන්න මුළු ගාන 80යි. හරි. 80 දෙනෙකුගෙන් 150 හිස් වැසුම් පැලැන්සි සිටි නමුත් අත්අඩංගුව පැලැන්සි සිටියේ නැත. ඉස්සෙල්ලාම උතන 150ක් කියන ඕනේ. ඔය 150ක් කියන එක අපි හොයන්න ඕන. මෙයා ගන්න. දැන් මොනවා හරි දෙයකින් ළමයි 150ක් කියන්නේ. එතන කියන ගාන 50 නෙවෙයි. හරි. දැන් ඔතනින් මෙතන ඉන්න මුළු ගාන මෙතන ඉන්න මුළු ළමයි ගාන 80යි නේ. මෙතන ඉන්න මුළු ළමයි ගාන 80යි. ඒකේ 150 බලන්න නම් 100න් 50න් ගුණ කරන්න ඕන. බලන්න. බිංදුවට බිංදුව කැපෙනවා. බිංදුවට බිංදුව කැපෙනවා. 8 වරක් 5 40යි. එහෙනම් 150ක් කිව්වොත් ළමයි 46යි කිවෙන්නේ. ඒක තේරුණා ළමයි. ඔය ඉස්සරහට මම කියලා දෙන්න ප්‍රසන්න පාඩමේදී. හරි. ඉන්නේ ওই චාරිකාවට ගිහිල්ලා තියෙන ඔක්කොම 80යි. 80න් 150ක්. 80න් 150ක් කිව්වට පස්සේ ඒක සුළු කරාම ඉන්නේ ළමයි 40යි. හරි. ඒ 40 ගැන මොකද්ද කියන්නේ බලන්න. ඒ ළමයි 40 දෙනා ගැන කියන එක බලන්න. සියයට 50ක් විශ්වසම් පැලඳ සිටි නමුත් අත්අඩංගුව පැලඳ සිටියේ නැත. මෙන්න මෙතන ඉන්න අය ළමයි විශ්වසම් පැලඳලානේ. ඒ විශ්වසම් කියන රවුමට අයිති වෙලා. දැන් මෙතන ඉන්න අය විශ්වසම් පැලඳ සිටියේ. නමුත් අත්අඩංගුව පැලඳ මේ රවුමට අයිති වෙලා නැහැ. මෙන්න මෙතන ඉන්න අය තමයි විශ්වසම් පැලඳගෙන අත්අඩංගුව පළඳින්න නැතු වෙන්නේ මෙතන ඉන්න අය. මෙතන ගාන මේ හොයාගත්තේ 40 කියලා. එහෙනම් මෙතෙන්ට ඉන්නවා 40. හරි. ඊට පස්සේ බලමු පොඩ්ඩක්. චාරිකාවට සහභාගී වූ පිරිසෙන් 140ක් අත්අඩංගුව පැලඳ සිටි අතර 140ක් බලාගමු. මුළු 80න් 140 කියන්නේ මෙහෙමයි. 80න් 140 බලමු පොඩ්ඩක්. බිංදුවට බිංදුව කැපෙනවා. මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා. 8 වරක් 4 32යි. හරි. මෙන්න තමයි 8 වරක් 4 32යි. හරි. ඒ 32 ගැන කියන එක බලන්න. අත්අඩංගුව පැලඳ සිටි අතර ඉන් 30 හරි. එතකොට මේ 32 දෙනා ළමයි අත්අඩංගුව පැලඳලා. ඒතර අත්අඩංගුව පැලඳ කොහේ ඉන්නේ මේ රවුම ඇතුලේ. එහෙනම් මේ රවුම ඇතුලේ ඔක්කොම ඉන්නවනේ 32ක්. හරි. ඔන්න. හරි. මේ රවුම ඇතුලේ ඉන්නවා 32ක්. ඒක කොට ගාන කියවන්න. ඉන් 30 දෙනෙක් විශ්වසුම් පැලඳ සිටියෝය. එතකොට මේ අත්අඩංගුව පැලඳ කොහේ ඉන්න ඕනේ ළමයි 32ක්. ඒකෙන් 30 විශ්වසුම් පැලඳ සිටියලු. එතකොට ඒ 32 දෙනා ඒ 30 දෙනා ළමයි ওই දෙකම කරලා නේද? එහෙනම් මෙන්න මැදට ඉන්න ඕන 30ක්. හරි. ඒ ගාන ළමයි ඔයාලට තේරුම් ගන්න පොඩි වෙලාවක් දෙනවා විනාඩි 3ක්. මෙන්න මේක තේරුම් ගන්න නැවත මම මේ ගාන කියලා දෙන්නම්.
හරි. මේක අහලා මම නැවත කියලා දෙන්නම් බලාගෙන කවුද. අර බලාගෙන මේක නැවත කියලා දෙන්නම්. හරි. දැන් චාරිකාවක් ගිහිල්ලා තියෙනවා. ඒ චාරිකාවට 80 දෙනෙක් සහභාගී වෙලා. එක චාරිකාවක් ගිහිල්ලා තිනවා. ඒකට 80 දෙනෙක් සහභාගී වෙලා. එහෙනම් මුළු ගාන 80යිනේ. එහෙනම් ඒක තමයි මේ දාලා තියෙන සර්වත්‍රයේ සමානයි 80යි. දැන් කාටද ඒක පැහැදිලිනේ? ඔන්න. චාරිකාවට ආයි මුළු ගාන 80යි. හරි. ඒ 80 දෙනාගේ ළමයි ටික දෙනෙක් ඉන්නවලු හිස්සසුන් දාලා. තොප්පි දාගෙන ඉන්නවලු ටික දෙනෙක්. තොප්පි දාගෙන ඉන්නවලු ටික දෙනෙක්. ඉතින් අත්තරලෝසු බැඳගෙන ඉන්නවලු ටික දෙනෙක්. හරි. එතකොට බලන්න. ටික දෙනෙක් ඉන්නවලු හිස්සසුන් බැලඳගෙන ටික දෙනෙක් ඉන්නවලු අත්තරලෝසු බැඳගෙන. එහෙනම් රවුන්ඩ් එකේ නම් දෙක වෙන්න ඕන ළමයි. හිස්සසුන් බැලඳිය අයයි අත්තරලෝසු බැලඳිය අයයිනේ. එහෙනම් රවුන්ඩ් එකේ නම් දෙකත් හරි. ඔන්න ඒ දෙකොල්ල තමයි ඉන්නේ. ටික දෙනෙක් තොප්පි දාගෙන ඉන්නවා ටික දෙනෙක් අත්තරලෝසු බැඳන් ඉන්නවා. හරි. ඊට පස්සේ අපිට කියන ඉස්සෙල්ලම දේ බලන්න. ඉස්සෙල්ලම ওই ටියුට් එකේ කියන දේ මෙහෙමයි කියන්නේ මේ 150ක පිරිසක් 150ක් කියන ළමයි 50ක් නෙවෙයි 150ක් කියන්නේ 50ක් නෙවෙයි ඒක අපි හොයන්න ඕන 150 ඒ ඕනම තැනකදී ළමයි 150ක් කිව්වොත් ඒක 50ක් නෙවෙයි මෙන්න 80න් 150ක් බලන්න මෙහෙමයි උත්තරේ 40යි ඒ ළමයි 150ක් කිව්වොත් ළමයි 42යි 80න් 150ක් කියන්නේ ළමයි 40යි මොකද්ද කරන්න කියලා බලන්න 150ක් හිස්සසුන් පැලැන්ති සිටි නමු අන්න අත්තරලෝසු පැලැන්ති සිටියේ නැත කොහොමද බලන්න එතකොට මේ රාම ඇතුලේ ඉන්න අය ළමයි හිස්සසුන් පැලඳපු අයනේ මේ රාම ඇතුලේ ඉන්න සියලුම දෙනා හිස්සසුන් පළඳලා ඔන්න මං කියන්නත් දාන්නම් මේ රාම ඇතුලේ ඉන්න ඔක්කොම ළමයි හිස්සසුන් පළඳලා ඊට පස්සේ මේ රාම ඇතුලේ ඉන්න සියලුම අය අත්තරලෝසු පැලඳලා ඒ කියන්නේ නම අත්තරලෝසු කියලා දාලා තියෙන්නේ ඒතර මේ රාම ඇතුලේ ඉන්න සියලුම අය අත්තරලෝසු පැලඳලා එහෙනම් මේකට දාමු අයන්න හරි දැන් ළමයි අපිට බිඳුවක තේරෙනවා මෙතනින් අය හිස්සසුන් විතරයි පැලඳලා තියෙන්නේ දැන් මෙතනින් අය බැලුවොත් කියන්න අයන්නයි දෙකම ආවනේ ඒතර මෙයාලා හිස්සසුන් පැලඳලා අත්තරලෝසු දෙකම පැලඳලා ඒතර මෙතනින් අය පැලඳලා තියෙන අත්තරලෝසු විතරයි දැන් බිඳුවක තේරෙනවානේ හරි ඔන්න බලන්න අපිට කියනවා 80න් 150 80න් 150ක් කියන්නේ 40 දෙනයි ඒ 40 දෙනා මොන වගේද කියලා කියනෝනේ බලන්න පොඩ්ඩක්. ඒ 40 දෙනා මොන වගේද කියලා බලන්න. හිස්සසුන් පැලඳ සිටි නමුත් අත්තරලෝසු පැලඳ සිටියේ නැත. ඒ කියන්නේ හිස්සසුන් විතරයි. එහෙනම් හිස්සසුන් විතරක් පළඳලා ඉන්නේ මෙතනනේ. එහෙනම් මෙතෙන්ට දාන්න වෙන ළමයි 40ක්. හරිනේ. ඊට පස්සේ බලමු. චාරිකාවට සහභාගී පිරිසෙන් 140ක් බලන්න චාරිකාවට සහභාගී වූ පිරිසෙන් 140ක් 140ක් කොම ළමයි ගාන 40 නෙවෙයි ඒක හොයන්න ඕන නේ 80න් 140 බලන්න ඕන ඒතර උත්තරේ ළමයි 32යි 80න් 140 බැලුවොත් 32යි ඔය 32 දෙනෙක් ගැන තමයි කියන්නේ මේ මොකද්ද බලන්නේ අයක ඒ 32 දෙනා මොකද්ද බලන්න 140ක් අත්තරලෝසු පැලඳ සිටි අතර අන්න එයාලා ළමයි අත්තරලෝසු පැලඳලු එහෙනම් මේ 32 දෙනා ළමයි අත්තරලෝසු පැලඳලු ඒතර අත්තරලෝසු පැලඳපු අය ඉන්නේ මේ රවුම ඇතුලේනේ එහෙනම් මේ රවුම ඇතුලේ අනිවාර්යයෙන්ම ඉන්න ඕන මෙන්න මේ 32 දෙනා එහෙනම් මෙතන දාගෙන දාමු 32යි කියලා
ඔන්න අත්තුරුලෝසු පැලඳපු අය ඉන්නවලු 32ක්. අත්තුරුලෝසු පැලඳ සිටි අතර ඉන් 30ක්. ඉන් 30 දෙනෙක් හිස්රසුම් පැලඳ සිටියෝය. එතකොට ළමයි ඔයාලට කියන්නේ 32 දෙනෙක් අත්තුරුලෝසු පැලඳපු අය 32ක් ඉන්නවයි කියලා. අත්තුරුලෝසු පැලඳපු අය ඉන්නව 32ක්. ඊට පස්සේ කියනවා ඉන් 30ක්. ඉන් 30ක් ඉස්සසුම් පැලැන්ස් සිටියෝය. එතකොට මේ 32 දෙනාගෙන් 30ක්. දැන් අත්තරොලොසු බැඳපුවා ඉන්න ඕනේ 32ක්. ඒ 32 දෙනාගෙන් 30 තව ඒ 32 දෙනාගෙන් 30ක්. ඉස්සසුම් දාගෙන ඉන්නවලු, තොප්පිත් දාගෙන ඉන්නවලු. එතකොට මේ 32 දෙනාගෙන් 30ක් තොප්පිත් දාගෙන ඉන්නවනම් ඒ 30 දෙනා ගැන කියන්න පුළුවන් නේද ළමයි? එයාලා අපේ අත්තරොලොසුත් තියෙනවා. තොප්පිත් දාගෙන. ඒ කියන්නේ දෙකම. එහෙනම් දෙකම කරන අය 30යි නේද ළමයි? එහෙනම් ওই දෙකම තියෙන හිස්රසුම් සහ අත්තරලෝසු කියන දෙකම තියෙන අය 30 වෙන්න ඕන. හරි. එහෙනම් මෙතන ගාන 30යි. දැන් බලන්න. මේ රවුම ඇතුලේ මුළු ගාන මෙතන මම දැම්ම 32යි. 32 දැන් මෙතන 30ක් ඉන්න ඕනේ. එහෙනම් මෙතෙන්ට තමයි ඉතිරි දෙක යන්නේ. ඊට පස්සේ මෙතනයි මුළු ගාන 80 වෙන්න ඕනනේ. බලන්න එකතු කරලා. 40යි 30යි 70යි. 70යි මේ දෙකයි 72යි. එහෙනම් 80 වෙන්න නම් මේ 72ට තව මෙතනින් දාන්න ඕන 8ක්. 72යි 8යි එතකොට 80 වෙනවා. 72ට 8 එකතු වුණාම 80යි. ඔන්න ළමයි වෙන්නෝට සම්පූර්ණයි. මේ ඔයාලා මේ අකුරු ලියන්න ඕනේ නැහැ ළමයි මේ. ඔයාලට තේරෙන්න ඕන නිසා තමයි මම ලිව්වේ. හරි. ඔන්න වෙන්න රූපේ ඇඳලා දෙවෙනි කොටස පොඩ්ඩක් කියවන්න. අහන දෙවෙනි කොටස සිහියත් පළඳනා දෙකෙන් එකක්වත් පැලඳ නොසිටි ගන්න. අන්න මේකෙන් අහන එකක්වත් පැලඳ නොසිටි ගන්න. ඔය එකක්වත් පළඳින්න නැති අය ඉන්නේ මෙතන. 8යි නේද උත්තරේ? අන්න ලියාගන්න ළමයි. ඔය දෙවෙනි කොටස ළමයි දෙවෙනි කොටසේ ලකුණු 100න් කුලක වලට අනිවාර්යයෙන්ම ලකුණු 10ක ගාණක් එනවා. ඔයාලට මේ ලකුණු 10 මම වේලාසනෙම අරන් දීලා පෙන්නන්න හදන්නේ. මුලින් ඉඳලා වැඩ කරන්න. ඉතින් මේවා දාන්න ඕන ගමන් මේවා දාන්න ඕනේ. මේ විදිහටම හදන්න. එතකොට ගැටලුවක් නෑ. මේ රවුම් උඩ කියන එකත් ලියන්න. මේ අකුරු නම් නොලියුවට ප්‍රශ්නයක් නෑ. අකුරු ලියන්න ඕනේ නෑ. මේ යන්න මේ මේවා ලියන්න ඕනේ නෑ. ගිය සතියේ ළමයි ග්‍රාස්මුන්ද රෙකෝඩින් එක මේ දාන්න මට අමතක වුණා.
දැන් මේ ඒකේ ලොකු ගැටලුවක් නෑ ළමයි මේ වගේ ගණන් ටිකක් තමයි ගත් කරේ. හරි. එතකොට මේ ඊළඟ දවසේ ළමයි රෙකෝඩින් එක දාන්න අමතක වුණොත් පොඩ්ඩක් මතක් කරන්න. එහෙනම් මේ ටික මකනවා. හරි. 20 වෙනි ගාන පොඩ්ඩක් බලන්න. එක්තරා ගමක ජීවත් වන ගොවීන්ගෙන් 36 දෙනෙක් අලවගා කරති. මිරිස් පමණක් වගා කරන ගොවීන් ගණන 18කි. අලවගා නොකරන ගොවීන් ගණන 24ක් වන අතර මිරිස් වගා නොකරන ගොවීන් ගණන 26කි. හරි. එතකොට ළමයි මෙතන රවුන්ඩ් එක ගන්න වෙන්නේ ළමයි අලවගා කරන අය සහ මිරිස් වගා කරන අය කියන්නේ නේද? ගන්න කියවනේ. ඔතන ළමයි එක ගමක ඉන්නවලු මිනිස්සු. ගොවි ඉන්නවලු. ඒ ඉන්න ගොවියන්ගේ ළමයි ටික දෙනෙක් අලවගා කරනවා. ඔතනම අල කියලා දාන්නම්. ටික දෙනෙක් අලවගා කරනවා. තව ටික දෙනෙක් මිරිස් වගා කරනවා. හරි. මේ වෙන රූපය ඇඳ ගන්න ළමයි. හරි. චුට්ටකට මෙහෙට හැරෙන්න. දැන් එක ගමක ඉන්නවලු ළමයි ගොවියෝ ටික දෙනෙක්. ඒ ටික දෙනෙක් ඉන්නවලු අලවවන ගොවියෝ. තව ටික දෙනෙක් මිරිස් වවනවලු. එතකොට ළමයි මේ රවුම ඇතුලේ නම් මේ රවුමේ නම මේ රවුමේ ළමයි අලවගා කරන අය කියලා එකක් තියෙනවා. එහෙනම් මෙතන ඉන්න අය ළමයි අලවවනවා. මෙතන ඉන්න අයත් අලවවනවා. මේ රවුම තුල ඉන්නේ අලවගා කරන අය නිසා මෙතන ඉන්න අය අලවවනවා. ඔන්න අලවවන නිසා තමයි මම මේ ආයන්නක් දෙන්නේ. හරි. එතකොට මේ රවුම ඇතුලේ ඉන්න අය ළමයි මිරිස් වවනවා. මෙතනයි ඉන්න අය මිරිස් වවනවා. එහෙනම් මෙතෙන්ට මම මියන්න දාන්නම්. මෙතෙන්ට මියන්න දාන්නම්. දැන් තේරෙනවද එතකොට? දැන් මෙතන ඉන්න අය අල විතරයි වවන්නේ. මෙතන ඉන්න අය මිරිස් විතරයි වවන්නේ. මෙතන ඉන්න අය අලයි මිරිස්සු දෙකම වවන්නේ. ඔන්න වෙන රූපේ තේරුම් ගත්තනේ ළමයි. හරි. දැන් ගාන කියවලා උත්තර ටික ওই ටිකයි. ඔය දීපු ඒවා ටික මේකට දාගමු. හිමින් කියවමු. එක්තරා ගමක ජීවත් වන ගොවීන්ගෙන් 36 දෙනෙක් අලවගා කරති. අලවගා කරන අය ඉන්නවා ළමයි 36 දෙනෙක්. එහෙනම් අනිවාර්යෙන් මෙන්න මේ රවුම ඇතුලේ ඉන්න ඕන නේද ළමයි? අලවවන අය 36ක්. මෙතනයි අලවවන අය ඉන්නේ. 36ක් ඉන්න ඕන. මෙතනයි 36ක් ඉන්න ඕන.
ඒක මේ ධාරෙන් දාගමු. අලවවනා ඉන්නවනේ 36. එහෙනම් මෙතනයි ගාන වෙන්න ඕනේ 36යි. හරි. 36 දෙනෙක් අලවගා කරති. මිරිස් පමණක් වගා කරන ගොවීන් ගණන 18කි. අන්න. දැන් කියව ළමයි මිරිස් පමණක් වගා කරන ගොවීන්. ගණන 18. මිරිස් විතරක් වවනා ඉන්නේ ළමයි මෙතන නේද? මිරිස් පමණක් වවන ගොවීන් ඉන්නේ මෙතනනේ. මිරිස් පමණක් වවන ගොවීන් ගණන 18. එහෙනම් මෙතෙන්ට කෙලින්ම දාන්න පුළුවන් 18. මිරිස් විතරක් වවනා ඉන්නේ මෙතන. හරි. ඒකත් හරි. ඊට පස්සේ බලන්න. අලවගා නොකරන ගොවීන් ගණන 24ක් වන අතර ළමයි අලවගා නොකරන ගොවීන් ගණන 24ලු. මෙහෙට ඇරෙන්න. මේ බලන්න. මේ රවුම ඇතුළේ ඉන්න අය අලව අවනෝනි. මේ රවුම ඇතුළේ ඉන්න අය අලව අවනෝ. ඒතර මේ රවුමෙන් පිට ඉන්න අය මෙන්න මෙතනයි ඉන්න අය අලව අවන්නේ නැහැ. මේ අල කියන රවුම ඇතුළේ ඉන්න අය අනිවාර්යෙන් අල වවන ඕනේ. ඒතර ඒ රවුමෙන් පිට ඉන්න අය කියන්නේ මෙතනයි ඉන්න අය අල වවන්නේ නැහැ. ඉතින් අපිට කියන ළමයි අල වගා නොකරන ගොවීන් ගණන 24ලු. එහෙනම් අල වගා නොකරනවා ඉන්නේ මෙතනයි ඉන්නේ. එහෙනම් මෙතනයි මුළු ගාන 24ක් වෙන්න ඕන. දැන් මෙතෙන්ට 18ක් දාපු නිසා 24න් 18ක් අඩු කළාම 6යිනේ. ඒ ඉතිරි 6 දෙනා මෙතෙන්ට දාන්න වෙනවා. හරිනේ දැන් මෙතනයි ඉන්න ඕනේ 24ක් බලන්න. 18යි 6යි 24යි. දැන් හරිද කියලා බලන්න මෙහෙම. අලවගා නොකරන අය ඉන්න ඕනේ 24ක්. අලවගා නොකරන අය ඉන්නේ මේ රවුමෙන් පිටේ. මෙතනයි ඉන්නේ. බලන්න ඉතින් 18යි 6යි 24යි හරිනේ. එහෙනම් මෙතන ගාන 6 වෙන්න ඕන ඔන්න ඒකත් හරි. ඊට පස්සේ කියන එක බලන්න. ඊට පස්සේ තව එකක් කියනවා ළමයි මෙහෙම. මිරිස් වගා නොකරන ගොවීන් ගණන 26කි. බලන්න. මිරිස් වගා නොකරන ගොවීන් ගණන 26යි. එතකොට මේ රවුම ඇතුලේ ඉන්න අය ළමයි අනිවාර්යෙන් මිරිස් වවන ඕනේ. මේ මිරිස් කියන රවුම ඇතුලේ ඉන්න අය මිරිස් වවනවා. එතකොට මිරිස් වගා නොකරන අය ඉන්නේ මෙතනයි මේ එළිය ටිකේ ඉන්නේ. මෙන්න මෙතනයි මේ ටිකේ තමයි මිරිස් වවන්න නැති අය ඉන්නේ. එතකොට මිරිස් වවන්න නැති අය ඉන්නවලු 26ක්. එහෙනම් මෙතනයි ඉන්නවලු 26ක්. එහි මෙතන 6ක් ඉන්න නිසා මෙතෙන්ට දාන 20ක්. එතකොට 26 වෙනවනේ. හරි. ඒ ටිකත් හරි. දැන් පොඩ්ඩක් බලමු. දැන් මේ බලන්න. දැන් කලින් දැම්මනේ ළමයි මේ රවුම ඇතුලේ ඔක්කොම මේ රවුම ඇතුලේ 36ක් ඉන්නෝනේ කියලා මේ දැම්මේ. 30න් දැරට මෙතන 20ක් දැම්මනේ. 30න් 20ක් මෙතන නම් 30න් ඉතිරි 16 මෙතන නේද ළමයි? අන්න ඒකත් පිරුවා. ඔන්න වෙන්රෝගේ සම්පූර්ණයි. ඒක සම්පූර්ණ කරගන්න කවුරුත්. උත්තර ටික ලියලා දැන් කොටස් තුනේම ඉතිරි කොටස් තුනේ
හරි. ඊට පස්සේ පළවෙනි කොටස අහන එක බලන්න තමයි. පළවෙනි කොටසේ අහනවා ඉහත වගා දෙකෙන් එකක්වත් වගා නොකරන ගොයින් ගන්න. මේ ඉන්නේ ළමයි. මෙයාලා එකක්වත් වගා කරන්නේ නැහැ. දැන් එකක්වත් වගා නොකරන ගොයින් ගන්න අහනවා. උත්තරේ 6යි. දැන් දෙවෙනි කොටසේ අහනවා ළමයි අල පමණක් වගා කරන ගොයින් ගන්න. මෙන්න මෙයාට මම අයන්න විතරයි දාලා තියෙන්නේ. එහෙනම් මෙයාලා වගා කරන්නේ අල විතරයි. අහන්නේ අල විතරක් පවන ගොයින් ගන්න. උත්තරේ 20යි ළමයි. තුන්වෙනි එක බලමු. හරි. තුන්වෙනි එක අහන ළමයි මෙහෙම. ඉහත වර්ග දෙකම වගා කරන ගොයින් ගන්න. මේ අයන්නයි මියන්නයි දාලා කියනවා අලයි මිනිස්සු දෙකම වවනවා. දැන් අපෙන් අහන වර්ග දෙකම වවන ගොවින්. එයාලා ඉන්නේ මෙතනනේ අයන්නයි මියන්නයි දෙකම දාපු තැනනේ. උත්තරේ 16යි. අන්න. හරිනේ ළමයි. ඒක අහ වවන මිරිස් වවන. එහෙනම් මම මේක මකනවා. උත්තර ලියාගත්තේ කවුද? හරි. ඊට පස්සේ ළමයි මෙහෙමයි මේ බලන්න. 21 වෙනි ගාන කොට බලමු. එක්තරා ගමක නිවාස 80ක් අහඹු ලෙස තෝරාගෙන සිදු කළ සමීක්ෂණයකදී පහත තොරතුරු අනාවරණය විය. බලන්න. එක්තරා ගමක නිවාස 80ක් අහඹු ලෙස තෝරාගෙන සිදු කළ සමීක්ෂණයකදී පහත තොරතුරු අනාවරණය විය. එක ගමක තිබිලා තියෙන ළමයි නිවාස 80ක්. මුළු නිවාස ගන්න 80යි. පළවෙනි තොරතුරු බලන්න. නිවාස 50කට නල ජලය හෝ විදුලියවත් නොතිබුණි. ඊට පස්සේ කියනවා නිවාස 30කට විදුලිය නොතිබුණි. ඊට පස්සේ කියනවා නල ජලය ඇති නමුත් විදුලිය නැමැති වූ නිවාස ගණන. ඒවා පහසුකම් දෙකම තිබුණු නිවාස ගණනට වඩා 7කින් වැඩිය. මෙලොදියක් තේරුන්නේ නැහැ නේ. හරි. වින්ඩෝයක් හරිද? ඔය ඉලින් තේරුම් ගන්නකොට පුළුවන් නෑනේ. එක රවුමක් ගමු ළමයි. නල ජලය ඇති. ඒතර මේ රවුම ගන්න ළමයි නල ජලය ඇති නිවාස වලට. අනිත් එක ගමු ළමයි විදුලිය ඇති. ඔන්න එහෙම රවුම් දෙක ගහගත්තා. රවුම් දෙක නම් කරලා ළමයි නල ජලය ඇති සහ විදුලිය ඇති නිවාස. හරි. ඊට පස්සේ බලමු
බලන්න. දැන් ගාන කියමු. දැන් කියමු එතකොට තේරෙයි. එක්තරා ගමක නිවාස 80ක් අහඹු ලෙස තෝරාගෙන සිදු කළ සමීක්ෂණයකදී එක ගමක ළමයි නිවාස 80ක් තෝරගෙන පොඩි පරීක්ෂණයක් කළා. එහෙනම් මේ ගානට අදාළ වෙන මුළු නිවාස ගණන ළමයි 80යිනේ. මුළු ගාන 80යි. ඒක මෙතන දාගමු. සර්වත්‍රය 80යි. හරි. ඊට පස්සේ මේ ප්‍රදේශ ටික ළමයි අඳුනගමු ඉස්සෙල්ලා. මේ රවුම ගත්තේ නල ජලයේ තියෙන නිවාස වලටනේ. එහෙනම් මෙතන තියෙන ගෙවල් වලට නල ජලය තියෙනවා. ණයන්න දාමු. ඊට පස්සේ මේ රවුම ළමයි විදුලිය ඇති නිවාස කියලා නේ. මේ රවුම අන්තරේ විදුලිය ඇති නිවාස. එහෙනම් මේ ගෙවල් වලට විදුලිය තියෙනවා. එහෙනම් වියන්න දාමු. දැන් පොඩ්ඩක් පැහැදිලි වෙයි. දැන් ගාන කියමු. පළවෙනි තොරතුරු කියන්න. ඔය ඩොට් එකක් දාව පළවෙනි ඩොට් එක කියවන්න. නිවාස 50කට නල ජලය හෝ විදුලියවත් නොතිබුණි. මාර වැඩි බලන්න. නිවාස 50කට නල ජලයවත් විදුලියවත් මොකක්වත් නැතිලු. ඒතර ඔය මොකක්වත් නැති අය ඉන්නේ මේ හරියනේ. නැති නිවාස තියෙන්නේ මේ හරියනේ. එහෙනම් මේතෙන්ට දාන්න වෙනවා 50. පැහැදිලි නේද? නිවාස 50කට නල ජලය හෝ විදුලියවත් නොතිබුණි. එකක්වත් නැතුළු නිවාස 50කට. නේ මේ නිවාස 50 මෙතෙන්ට ඉන්න ඕන. මොන පළවෙනි තොරතුර හරි. ඊට පස්සේ බලන්න ළමයි දෙවෙනි තොරතුර. නිවාස 30කට විදුලිය නොතිබුණි. ඒ කියන්නේ ළමයි විදුලිය නොතිබුණු ගෙවල් තියෙලු 30ක්. නිවාස 30කට විදුලිය නොතිබුණි. මේ රවුම ඇතුලේ තියෙන ගෙවල් වලට ළමයි විදුලිය තියෙනෝනේ මේ වියන්න දාලා තියෙන්නේ. මේ රවුම ඇතුලේ ගෙවල් වලට විදුලිය තියෙනවා. උතර පොඩි ගානේ පුරි වැරද්දක් වගේ චුටයි. ළමයි මේ පළවෙනි තොරතුර පොඩ්ඩක් නැවත පොඩ්ඩක් සකස් කරගන්න ටියුට් එක පොඩ්ඩක් හදාගන්න. නිවාස 50කට නල ජලය හෝ විදුලියවත් නොතිබුණි කියලා එක තියෙන්නේ. ඒක නිවාස 5කට කියලා දාගන්න. 50 කපලා 5 දාගන්න. 50 කපලා එක 5 කියලා හදාගන්න. එළම ඉතින් දෙන්නේ 50 නෙවෙයි 5 ඉන්නේ. හරිනේ. ගාන පුටි වැරද්දා. ඊට පස්සේ බලමු ළමයි මේ දෙවෙනි තරුව දෙවෙනි ඩොට් එක බලන්න. නිවාස 30කට විදුලිය නොතිබුණි. නිවාස 30කට ළමයි විදුලිය නැතිලු. ඒ කියන්නේ මේක මේ බලන්න. නිවාස 30කට විදුලිය නැතිලු. ඒතර මේ ගෙවල් වලට ළමයි විදුලිය තියෙනෝනේ මේ වියන්න දාලා තියෙන්නේ. මේවයි ගෙවල් වලට විදුලිය තියෙනවා. මේ ගෙවල් වලට විදුලිය නැහැ. මේවටත් විදුලිය නැහැ. මේ දෙකල ගෙවල් වලට තමයි විදුලිය තියෙන්නේ. ඒතර මේ ගෙවල් වලට සහ මේ ගෙවල් වලට විදුලිය නැහැ. දැන් අපිට කියමු විදුලිය නැති ගෙවල් තියෙන 30ක්. දැන් විදුලිය නැති ගෙවල් තියෙන්නේ මෙතනයි. එහෙනම් මෙතනයි ඉන්න ඕන ළමයි 30ක්. 30න් දැනටම මෙතන 5ක් තියෙන නිසා මෙතෙන්ට දාන්න වෙන්නේ 25යි.
අන්න එතකොට 25යි 5යි 30 වෙනවා. ඒකත් හරි. ඊළඟ තරුව බලමු. හරි. තේරෙනවද කුලක කියන්නේ අමාරු පාඩමක්. සාමාන්‍ය ගොඩක් ළමයි සාමාන්‍ය පෙළ පේපර් එකේ මේ කුලක ගානේ ලකුණු 10න් 10 ගන්නව අඩුයි. සමහර අවුරුදු වල මේ ඉන්න ළමයිගේ 100%ක්වත් ලකුණු 10න් 10 ගන්නේ නැහැ. නමුත් මම මේ පාඩම ළමයි ඔයාලට 10න් 10ම ගන්න කියලා දෙනවා. ඔයාලා වෙන ක්ලාස් ඇති කුලක පාඩම ගන්න ක්ලාස් වලට ජොයින් කරලා බලන්න. ඒවා මේවා සංසන්දනය කරලා බලලා හොඳ පන්ති තෝරගන්න. හරි. ඊට පස්සේ මම තුන්වෙනි එක බලන්න. නල ජලය ඇතිමුත් විදුලිය නොමැති වූ නිවාස ගණන. ඒ මොකද ආයි කියවන්නේ? නල ජලය ඇතිමුත් විදුලිය නොමැති නිවාස ගණන. ඒ කියන්නේ මෙන්න මෙතන තමයි නල ජලයේ තියෙන විදුලිය නැහැ. මෙන්න මේ නිවාස ගණන ගැන තමයි කියන්නේ. ඔන්න මම හරියට දැම්මා. එම පහසුකම් දෙකම තිබූ නිවාස ගණනට වඩා පහසුකම් දෙකම තියෙන්නේ මෙතන මේ නයන් නැරියන්නේ දෙකම තියෙන්නේ. ඒ පහසුකම් දෙකම තිබූ නිවාස ගණන මෙන්න මෙතන. ඒ වඩා 7කින් වැඩිය. ඒක ලේසි තේරුම් ගන්න මේ බලන්න. අපිට කියනවා නල ජලය ඇතිමුත් විදුලිය නොමැති. ඒ කියන්නේ නල ජලය විතරක් තියෙනනේ. මෙන්න මේ නිවාස ගණන මෙන්න මේ පහසුකම් දෙකම තියෙන නිවාස මෙතන තියෙන්නේ මේ ගානට වඩා. මෙතන ගානට වඩා මෙතන ගාන 7කින් වැඩිලු. එන්න මෙතන ගාන ළමයි මේ ගානට වඩා 7කින් වැඩිලු. දැන් මෙතන 25යි නේ. එහෙනම් මෙතන එන්න ඕනේ 18. හරිනේ. 18ට 7කින් වැඩි වුණොත් මෙතන 25 වෙනවා. පැහැදිලි එක තේරුම් ගන්න ඕනේ නැහැ නේ ආයි. හරි. ඊට පස්සේ බලන්න මේ 80ම ඉන්නවද කියලා. මෙතන 25යි මේ 5යි 25යි 5යි 30යි. 30යි මේ 18යි 30යි 18යි 30යි 18යි 48යි. මේ තැන් තුනේ ඉන්නේ 48යි. එහෙනම් මෙතන ගාන හොයන්න පුළුවන්. මුළු 80ෙන් මේ හරින්න 48 අඩු කරන්න. 80ෙන් 48 අඩු කරොත් 32යි. ඔන්න මෙතන ගානේ නම් ළමයි 32යි. ඔන්න වෙන් රූපේ සම්පූර්ණයි. මේක නේද? ඔයාලා ළමයි සතියේ දවස් දෙකක් පන්ති තියෙනවා. ඉරිදා උදේ 10යි. බ්‍රහස්පතින්දා රාත්‍රී 8:30. ඒ දෙකටම ඔයාලා එන්න ඕන. ඔතේ එකකට විතරක් ඇවිල්ලා මදි. ඊට පස්සේ ළමයි මේ අර ඔයාලා අකුරු ඇකඩමි ගෲප් වල ඉන්න ඕනේ. අර ළමයි මගේ ෆොටෝ එක දාපු ගෲප් තුනක් තියෙනවා. අර ගෲප් අයිකන් එකට මගේ ෆොටෝ එක දාපු ගෲප් තුනක් තියෙනවා. ඒ තුනෙන් එකක ඔයාලා ඉන්න ඕන. 11 A කියලා ගෲප් එකක් තියෙනවා. 11 B කියලා ගෲප් එකක් තියෙනවා. 11 double A කියලා ගෲප් එකක් තියෙනවා. මේවා අංක දාලා නැහැ. ඒ ගෲප් තුනෙන් එකක ඉන්න ඕන. ඒ ගෲප් තුනෙන් එකකවත් නැත්නම් මේවා ළමයි මගේ ෆොටෝ එක තියෙනවා. දැන් මේ මගේ ෆොටෝ එක නැති ගෲප් චුරාහිනෝ. දැන් ගණිතය වෙනුවෙන් ළමයි මම හදපු ගෲප් තුනක් තියෙනවා.
ඒ group තුනට මගේ ෆොටෝ එක තමයි දාලා තියෙන්නේ. මේ මගේ ෆොටෝ එක දාපු group එකක ඔයාලා ඉන්න ඕන. එහෙම තවමත් ඉන්නේ නැත්නම් මෙන්න මේ නම්බර් එකට එවන්න ඔයාලා 11 ශ්‍රේණිය කියලා WhatsApp වලින් මැසේජ් එකක් දාන්න. ශ්‍රේණිය 11 කියලා මැසේජ් එකක් දාන්න මේ නම්බර් එකට. එතකොට මම මේ group තුනෙන් එකකට ඇඩ් කරන්නම්. මේ මගේ ෆොටෝ එක දාපු group තුනෙන් එකක හරි නැත්නම් මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඔය කොටස් හතර ළමයි උත්තර ලියන්න. කොටස් හතරක් තියෙනවා ඒක උත්තර ලියන්න.
හරි. ඊට පස්සේ බලමු ළමයි අහන ප්‍රශ්න. බලන්න. දෙවෙනි කොටසේ අහන ළමයි නල ජලය හා විදුලිය සහිත නිවාස කරන. නල ජලයේ විදුලිය දෙකම තියෙන්නේ. නයන්නයි වෙනයි දෙකම තියෙන්නේ. නිවාස කරන 18යි නේද ළමයි? එහෙනම් මේක උත්තරේ 18යි. ඊළඟට අහන ළමයි විදුලිය ඇතත් නල ජලයේ පහසුකම් නොඇති. මෙන්න මෙයාට ළමයි විදුලිය තියෙනවා. මෙයාට විදුලිය තියෙනවා නල ජලය නැහැ. එහෙම නිවාස ගන්න අහන්නේ ළමයි උත්තරේ 32යි. හරි. හතරවෙනි කොට බලන්න. හතරවෙනි එකේ අහන ළමයි නල ජලය නොමැති නිවාස ගන්න. මෙන්න මෙයාට නල ජලය නැහැ නේ ළමයි විදුලිය විතරයි. මෙයාට නල ජලය නැහැ. මෙයාට කොහොමද නල ජලය නැහැ? එතකොට නල ජලය නැති නිවාස මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. මෙයාට නල ජලය නැහැනේ විදුලියනේ තියෙන්නේ. මෙයාට කොහොමද නල ජලය නැහැනේ. අහන්නේ නල ජලය නොමැති නිවාස. මෙන්න මේ දෙපෙළම තියෙනවා. 32යි 5යි. එතකොට 37ක් තියෙනවා. නල ජලය නොමැති නිවාස තියෙනවා 37ක්. පස්වෙනි එක කොට බලන්න පස්වෙනි එක. හරි. පස්වෙනි එක අහන එක් පහසුකමක් පමණක් ඇති නිවාස ගන්න. එන්න මේක හොඳට අහන් ඉන්න. එක් පහසුකමක් පමණක් ඇති නිවාස. එතකොට මෙහාට ළමයි ඔය පහසුකම් දෙකම තියෙනෝනේ. මෙන්න මෙහාට තියෙන එක පහසුකමයි නල ජලය විතරයි. මෙහාට තියෙන විදුලිය විතරයි එක පහසුකමයි. ඒතර මේ දෙකවලටම තියෙන එක පහසුකමයි. එන එක පහසුකමක් පමණක් තියෙන නිවාසය කිව්වොත් මේ දෙකවල 25යි 32යි. එකතු කරන්න. 57යි නේද ළමයි? අන්න ඒක උත්තරේ ළමයි 57යි. හරි. එහෙනම් ඒක ලියා ගන්න. ඒක ලියා ගන්න. ඊට පස්සේ බලන්න ළමයි 22 වෙනි ගාන. ඒකේ රවුන්ඩ් 3 වෙනි රූපයක්. ඔන්න. හරි. 22 වෙනි ගාන ළමයි රවුන්ඩ් 3 වෙනි රූපයක්. බලමු. එහෙනම් මේක මකනවා.
හරි. ගාන කොටක් කියවලමයි. බලන්න. පාසලක සිටින සිසුන් සමූහයකින් එක් සිසුවා කැමති ක්‍රීඩාව පිළිබඳ ලබාගත් තොරතුරු ඇසුරෙන් සකස් කෙරුණු වෙන් රූප සටහනක් පහත දැක්වේ. හරි. පාසලක ඉඳලා තියෙන ළමයි ටික දෙනෙක්. ඒත් එයාලගෙන් අහලා තියෙන කැමති ක්‍රීඩාව. එයාලා කැමති ක්‍රීඩාවන් මොනවද කියලා අහලා තියෙනවා. ඉස්කෝලේක ළමයි කීප දෙනෙක් ඉඳලා එයාලගෙන් අහලා එයාලා කැමති ක්‍රීඩාවක්. බලන්න. ඔය මෙතන ඉස්සරහින් දාලා තියෙන C කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට කැමති සිසුන්. මේ C කියන රවුම ඇතුලේ ඉන්න ළමයි ක්‍රිකට් ක්‍රීඩාවට කැමති අය. මොනවා කියන්න දාගත්තා එතකොට ගාන හදන්න මතක තියාගන්න ලේසි. මොකට මේ රවුම ඇතුලේ ඉන්න ළමයි ක්‍රිකට් ක්‍රීඩාවට කැමති අය. F කියන්නේ ළමයි පාපන්දු ක්‍රීඩාවට කැමති අය. එතකොට මේ F කියන මේ රවුම ඇතුලේ ඉන්නේ පාපන්දු වලට කැමති අය. හරි. ඉතින් B කියන ළමයි පැසිපන්දු වලට කැමති සිසුන්. එහෙනම් මේ B රවුම ඇතුලේ මේ රවුම ඇතුලේ ඉන්න අය පැසිපන්දු වලට කැමතියි. හරි. ඔන්න වෙන් රූපය අපි තේරුම් ගත්තා. හරි. ඊට පස්සේ යටින් කියන එක බලන්න. මෙම වෙන් රූප සටහනක ආකෘතික භාවිතයෙන් පහත එක් අංකණයෙන් දක්වා ඇති කුලකේ නිරූපණය කරන ප්‍රදේශය අඳුරු කර දක්වා. එය වාචිකව විස්තර කරන්න. ආලමයි ආයෙ ඔන්න අඳුරු කරන්නයි කියලා ඇවිල්ලා. අපිට අඳුරු කරන්න කියනවා මෙහෙම. B ඡේදනය B ඡේදනය C ඡේදනය හරි. මෙන්න B ඡේදනය C ඡේදනය F අඳුරු කරන්නලු. ඔන්න මතකයි මම මේ කියලා දුන්න මතකයි අඳුරු කරන්නේ නෙමෙයි. B ඡේදනය C ඡේදනය F. ඒ කියන්නේ තුනේම ඡේදනය. ඔය තුනේම ඡේදනය කියන්නේ ළමයි මේ මැද කැලල නේද? ඔන්න. එහෙනම් මෙතන මැද කැලල තමයි අඳුරු කරන්න ඕනේ. බලන්න පළවෙනි කොටස පාඩ කරන්න කියන්නේ B ඡේදනය C ඡේදනය F නිසා මෙන්න මේ මැද කැලල පාඩ කරනවා. හරි. ඊට පස්සේ ළමයි ඒක වාචිකව විස්තර කරන්න කියන ඕනේ. වාචිකව කියන්නේ ළමයි වචනේ. වචනෙන් විස්තර කරන්න මේවයි බෝඩේ බලයින්. මේ පාඩ මෙන්න මේ ප්‍රදේශය ළමයි රවුන්ඩ් 3ටමයි තියෙන්නේ. මේ ප්‍රදේශය ක්‍රිකට් රවුමටත් අයිති, පාපන්දු රවුමටත් අයිති, ඇසිපන්දු රවුමටත් අයිති. එහෙනම් වචනෙන් විස්තර කරන්නේ මෙහෙමයි. මෙතන ඉන්නේ මොන අයද කියලා විස්තර කරන්න. මෙතන ඉන්නේ ළමයි ක්‍රිකට්, පාපන්දු සහ ඇසිපන්දු යන ක්‍රීඩා තුනටම කැමති අය කියලා කියන්න ඕනේ. මෙතන ඉන්නේ ওই තුනටම කැමති අයනේ. එහෙනම් මෙන්න වෙන් රූපය ඇඳලා ඔයාලා මේ මැද කැලල පාට කරන්න. ආටකල යටින් ලියන්න. ක්‍රිකට්, පාපන්දු සහ ඇසිපන්දු යන ක්‍රීඩා තුනටම කැමති අය කියලා පාට කරන්න. sorry. තුනටම කැමති අය කියලා ලියන්න.
මෙතනින් නෑ විස්තර කරන්න තියෙන්නේ. ක්‍රිකට් පාපන්දු සහ පැසිපන්දු යන ක්‍රීඩා තුනටම කැමති අය. හරි. දෙවෙනි කොටස පොඩ්ඩක් බලන් ඉන්න කවුරුත් තමයි. දෙවෙනි කොටස බලන්න. දෙවෙනි කොටස ළමයි මෙන්න මේක තමයි අඳුරු කරන්න කියන්නේ. C ඡේදනය F ඊට ඡේදනය B dash. හරි. දැන් මේක ළමයි එකපාරට හිතන්න බෑ. චුර හොඳට කෝටේ බලන්න. මේ මම ඔයාලට ගොඩක් කියලා දුන්නා බලන්න. ඉස්සෙල්ලා ඔයාලා මෙන්න මේ කැල හොයාගන්න. C ඡේදනය F. ඔය ඉස්සෙල්ලා ළමයි මෙන්න මේ C ඡේදනය F කියන කැල හොයාගන්න. C ඡේදනය F. C ඡේදනය F කියන්නේ C රවුමටයි F රවුමටයි දෙකටම පොදු ප්‍රදේශය. C රවුමට F රවුමටයි දෙකටම පොදු ප්‍රදේශය මේ බලන්න. මෙන්න ළමයි C රවුම. මෙන්න F රවුම. මෙන්න C රවුම. මෙන්න F රවුම. ওই දෙකටම පොදු වෙන්නේ ළමයි මෙන්න මේ ටිකයි මේ ටිකයි. ඉස්සර කියන්නේ C ඡේදනය F නේ. කියන්නේ මේ C රවුමටයි මේ F රවුමටයි දෙකටම පොදු ප්‍රදේශය. මෙන්න මෙතනයි මෙතනයි. දැන් ඒක හරියි. ඔන්න මේ කැලල හොයාගත්තා. ඊට පස්සේ ඊළඟ ළමයි B dash. B dash කියන්නේ B රවුමෙන් පිට නේද? B dash කියනකොට මෙන්න මේ B රවුමෙන් පිට. මෙන්න මේ B රවුමෙන් පිට ප්‍රදේශ. මේ B රවුමෙන් පිට තියෙන ළමයි මේ ටිකයි මේ ටිකයි මේ ටිකයි මේ ටිකයි. ඔන්න B රවුමෙන් පිට ඒවත් මාක් කරා. දැන් ඒකත් හරි. ඊට පස්සේ ඒ දෙක අතරට දාලා තියෙන ඡේදනයනේ. ඒ දෙක අතරට ඡේදනය දාලා නම් ඩබල් ඉරි වදින ප්‍රදේශය තමයි තෝරගන්නේ. මෙන්න ඩබල් ඉරි වදින මෙතන විතරයි. එහෙනම් මේ ටික තමයි ළමයි උත්තරේ. ඔන්න ඩබල් ඉරි වදින ටික තෝරගත්තා. ඔන්න අඳුරු කරා. ඔක අඳුරු කරගන්න ඉස්සෙල්ලා ඔක පාඩ කරලා දෙවෙනි කොටසේ වෙන් රූපේ ඇඳලා පාඩ කරගන්න.
හරිනේ. ඔන්න ඒක පාඩ කරානේ ළමයි. ඊට පස්සේ ළමයි මේ පාඩ කරපු ප්‍රදේශය වාචිකව විස්තර කරන්න කියනෝනේ. බෝඩේ බලන්න. මුකුත් කරන්න එපා බෝඩේ බලන්න. මෙන්න මේ ප්‍රදේශය ළමයි වචනෙන් විස්තර කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතන ඉන්නේ මොන අයද කියලා බලන්න ඕන. දැන් මේ ඉස්කෝලේ ඉන්න ළමයි දීපු තොරතුරුනේ මෙතන තියෙන්නේ. ඉස්කෝලේ ඉන්න ළමයි කැමති ක්‍රීඩාව තමයි අහලා ඒ ඇසුරෙන් තමයි වෙන්නෝක යන්නේ. එතකොට මේ පාඩ කරපු ටික ළමයි C රවුමට ආйти හොඳට බලන්න. මේ ක්‍රිකට් කියන රවුමට ආйти. ක්‍රිකට් කියන රවුම ඇතුළට ආйти. ඊට පස්සේ මේ පාපන්දු කියන රවුම ඇතුළටත් ආйти මේ පාඩ කරපු ටික. නමුත් මේ පැසිපන්දු කියන රවුම ඇතුළට ආйти නෑ. මේ පාඩ කරපු මේ ප්‍රදේශය පැසිපන්දු කියන එකට ආйти වෙලා නෑනේ. මේ රවුමට ආйти වෙලා නෑනේ. මේ රවුම ඇතුළේ නෙවෙයිනේ. එහෙනම් මේ පාඩ කරපු ප්‍රදේශය මේ පාඩ කළ ප්‍රදේශය ආйти වෙන්නේ මේ ක්‍රිකට් වලටයි මේ පාපන්දු කියන රවුම් දෙකටම ආйти. පැසිපන්දු වලට ආйти නෑ. එහෙනම් මෙතන ඉන්නේ ළමයි ක්‍රිකට් වලට සහ පාපන්දු යන ක්‍රීඩා දෙකට පමණක් කැමති අය. දැන් මෙයා පැසිපන්දු වලට කැමති නෑ මේගොල්ලන්. මෙතන ඉන්න අය ළමයි මේ පැසිපන්දු රවුමට අහු වෙලා නෑ. මෙතන ඉන්න මේ පැසිපන්දු රවුමට අහු වෙලා නෑ. එහෙනම් මෙතන ඉන්න අය ළමයි කැමති ක්‍රිකට් සහ පාපන්දු යන ක්‍රීඩා දෙකට පමණයි. තේරුණානේ? එහෙනම් ලියන්න ක්‍රිකට් සහ පාපන්දු යන ක්‍රීඩා දෙකට පමණක් කැමති අය. පමණක් කියන එක අනිවාර්යෙන් දාන්න ඕනේ. ක්‍රිකට් සහ පාපන්දු යන ක්‍රීඩා දෙකට පමණක් කැමති අය කියලා දාන්න ඕනේ. sorry mic cut කරලා ඉන්නේ. ඊළඟ කොටස ළමයි තුන්වෙනි එක බලන්න. තුන්වෙනි එක ළමයි මේ මෙන්න මෙහෙම එකක් තියෙන මේ B වේලේ C ගේ ඩෑෂ් ඡේදනේ F. ඒකනේ තුන්වෙනි කොටස. හරි.
ඉස්සෙල්ලා අපි මෙන්න මේ ප්‍රදේශයේ ඉස්සෙල් හොයාගමු මේ B මේ ලේසි එක ඩෑෂ්. හරි. හොඳට බලන්න. මේ B මේ ලේසි එක ඩෑෂ් හොයන්න හදන්නේ. ළමයි මේලේ කියන්නේ ඔක්කොම මේක මතක් කරගන්න. මේලේ කියන්නේ ඔක්කොම. එතකොට B මේලේ C කියන්නේ B රවුමේ C රවුමේ ඔක්කොම. B මේලේ C කියන්නේ මේ B මේලේ C කියන්නේ ළමයි. මෙන්න මේ B රවුමේ. මෙන්න මේ C රවුමේ. මේ B රවුමේ C රවුමේ ඔක්කොම තමයි B මේලේ C කියන්නේ. එතකොට ඒකේ ඩෑෂ් තුවල ළමයි මේ ඔක්කොම අතාරින්න වෙනවා. මේ ටික B රවුමයි. මේ C රවුමයි ඔක්කොම අතාරින්න වෙනවා. පැහැදිලි නේද? එතකොට මේ ඔක්කොම ඇතෑරියොත් ළමයි ගන්න වෙන්නේ මෙන්න මේ ටිකයි එළිය ටිකයි. ඔන්න B මේලේ C ගේ ඩෑෂ් ලකුණු කරා. ඊට පස්සේ මේක හොයන්න මෙන්න මේ F කියන එක. F කියන්නේ ළමයි F රවුම ඇතුළත. F කියන්නේ F රවුම ඇතුළත නේ. මෙන්න මේ F කියන මෙන්න මේ රවුම ඇතුළත. මෙතනයි. අන්න F රවුම ඇතුළත් හරි. ඊට පස්සේ මේ ඡේදනයේ තියෙන වෙලාවට ඩබල් ලිවි වදින ටික ගන්න. ඩබල් ලිවි වදින මේ ටික නේ ළමයි. එහෙනම් මේ ටික තමයි උත්තරේට ගන්න. අන්න ළමයි පාඩ කරා ඔයාලත් පාඩ කරගන්න. දැන් පාඩ කරන්නේ ගොඩක් විස්තර කරේ නෑ හේතුව මම මේව ගණන් ගොඩක් කළා. ඉතින් බ්‍රහස්පතින්දා ගොඩාක් කරා. ඊට පස්සේ මෙතන ඉන්නේ මොන ළමයිද කියලා විස්තර කරන්න ඕන. බලන්න බෝඩ් එක. දැන් මේක විස්තර කරන විදිය බලන්න. හොඳට බලන්න ළමයි. චුට්ටක් ලියන එක නවත්තලා බලන්න. දැන් මේ පාඩ කරපු තැන මෙන්න මෙතන. මේ පාඩ කරපු ප්‍රදේශයේ ළමයි. මේ ක්‍රිකට් රවුමට අහු වෙලා නැහැ නේ. පැසිපන්දු කියන රවුමට අහු වෙලත් නැහැ. අහු වෙලා තියෙන්නේ මේ පාඩ කරපු තැන මේ මෙතන මේ ප්‍රදේශය අයිති වෙලා තියෙන්නේ පාපන්දු කියන රවුමට විතරයි. එහෙනම් මෙතන ඉන්න ළමයි කැමති වෙලා තියෙන්නේ පාපන්දු වලට විතරයි. දැන් මෙතන ඉන්න අය ළමයි බලන්නකෝ. ක්‍රිකට් රවුමට අහු වෙලත් නැහැ. පැසිපන්දු රවුමට අහු වෙලත් නැහැ. මෙතන ඉන්න අය අහු වෙලා තියෙන්නේ මේ පාපන්දු කියන රවුමට විතරයි. ඒ කියන්නේ මෙතන ඉන්න ළමයි කැමති වෙලා තියෙන්නේ පාපන්දු වලට විතරයි. පාපන්දු වලට විතරක් කැමති අය තමයි මෙතෙන්ට දාලා තියෙන්නේ.
එහෙනම් විස්තර කරන්න මෙහෙම. පාපන්දු වලට පමණක් කැමති අය. ඒ පමණක් කියන වචනේ අනිවාර්යෙන් දාන්න. යටින් ලියන්න පාපන්දු වලට පමණක් කැමති අය කියලා වචනේ ලියන්න. පාපන්දු වලට පමණක් කැමති අය. ඔයාලට නැවත බ්‍රහස්පති ක්ලාස් එක තියෙනවා. බ්‍රහස්පතින්දා ක්ලාස් එක තියෙනවා. අප ප්‍රශ්නයක් අහනවා සල්ලි වල සිස්ටම් දාන්නේ කොහෙටද කියලා. දැන් ඔයාලා මුදල් ගෙවන්න එපා අපි කියන්නම්. මුදල් ගෙවන්න අවස්ථාව ආවම කියන්නම් දැන්ම ගෙවන්න එපා. ඒක ලබන සිටි අපි කියන්නම්. ඊට පස්සේ අන්තිමට දීලා තමයි හතරවෙනි කොටස. ඊමේලය, සීමේලය, F get dash. බෝඩින් මේක ලේසි ළමයි. මේලේ කියන්නේ ඔක්කොමනේ. මේලේ ගොත ඔක්කොම. එතකොට B මේලේ C මේලේ F කියන්නේ B රවුමේ C රවුමේ F රවුමේ ඔක්කොම. මෙන්න මේ රවුම් තුනේ ඔක්කොම. දැන් B මේලේ C මේලේ F පාඩ කරන්න කිව්වොත් මේ රවුම් තුන සේරම පාඩ කරනවා. මේ ඇයි මේලේ කියන්නේ ඔක්කොමනේ. මේලේ තියෙනකොට ඔක්කොම පාඩ කරන්නේ. ඒතර මෙතෙන්දි පාඩ කරනවා B මේලේ C මේලේ F sorry C රවුමයි F රවුමයි B රවුමයි ඔක්කොම. නමුත් ඒකේ ඩෑෂ් දාපු නිසා ළමයි මේ රවුම් තුනම ඉතිරි කරන්න. මේ රවුම් ඔක්කොම ඉතිරි කරලා එතකොට පාඩ කරන්න වෙන්නේ වටේ ටික විතරයි. ඔන්න හොඳටම ළමයි ඒකනේ. B මේලේ C මේලේ F කියන්නේ මේ රවුම් තුනේ ඔක්කොමනේ. ඒකේ ඩෑෂ් කිව්වොත් මේ ඔක්කොම තියෙන්න ඇරලා වටේ ටික තමයි පාඩ කරන්නේ. ඒක කලින් ගොඩක් කියලා දෙලා තියෙනවා. ගියහදී කරා බෑස් වෙනදා. අන්න. ඔන්න ළමයි අඳුර කරා. ඒක අඳුර කරගන්න.
හරි. ඊට පස්සේ තමයි මේ ප්‍රදේශය විස්තර කරන්න ඕනනේ. දැන් ඉතින් ළමයි මේක නම් හරි ලේසියිනේ. ක්‍රිකට් මෙතන මේ රවුන්ඩ් තුනෙන්ම පිටේ ඉන්නවයි කියන්නේ ළමයි. ඉහත එකම ක්‍රීඩාවකටවත් කැමති නැති අය මේ ටිකේ ඉන්නේ. ලියන්න ඉතින් ළමයි ඉහත එකම ක්‍රීඩාවකටවත් කැමති නැති සිසුන් කියලා දාන්න. යට කියන්නේ ඉහත එකම ක්‍රීඩාවකටවත් කැමති නැති සිසුන්. හරි. ළමයි ගණන් පන්ති ලේසි නේද? වෙලාව යනවා දැනෙන්නෙත් නැහැ. වෙන පන්ති වගේ නෙවෙයි. හරි. ගණන් පන්තිය හරි ආසාවෙන් කරන්න පුළුවන්. වෙලාව පැය දෙක ඉවර වෙනවා දැනෙන්නේ නැහැ. හරි. ඔලින් ළමයි නැවත බ්‍රහස්පතින්දා 8:30ට රෑ 8:30ට සම්බන්ධ වෙන්න. ඉතිරි ගණන් පුළුවන් ටික ඔයාලා හදන්න try කරන්න. හැබැයි තවම බැරුව ඇති. try කරන්න ඕනක් නැහැ. හරි. එහෙනම් අපි අද ක්ලාස් එක නවත්තමු. ආයෙත් සියලු දෙනාට